පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක් මාතෘකාව බවට පත් කරගන්න. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං යේව කාමේසු අත්තකෝ කුරුතේ වසං. අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකටත් පිළිතුරු සපයමින්. මේ ගාථා රත්නයේ සරල තේරුම පිළිබඳව අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං. මහණෙනි, මේ මිනිසුන්ගේ හිත බොහෝම තදින් පංචකාම සම්පත්වල ඇලෙනවා. බොහෝම තදින් ඇලුණු සිත් ඇති පුද්ගලයා සෑහීමක් නොලබාම මරණයට පත්වෙනවා. කාමයන්හි සෑහීමකට ඔහු කවදාවත් පත්වෙන්නේ නැති බව මෙහි සරල තේරුම හැටියට සිහිපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කළේ සුවිශේෂී කාරණාවක් මුල් කරගෙන. තව්තිසා දිව්‍ය ලෝකේ එක දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා මාලාභාරී කියලා. මේ මාලාභාරී දිව්‍ය පුත්‍රයා එක දවසක් පරිවාර දිව්‍යාංගනාවන් විශාල පිරිසක් එක්ක මල් උයනට ගියපු වෙලාවේ විශාල දිව්‍යාංගනාවන් ප්‍රමාණයක් මල් නෙලලා තවත් එවන්ම දිව්‍යාංගනාවන් ප්‍රමාණයකට ඒ මල් දෙනවා. ඔවුන් නෙලලා දෙන මල් අරගෙන අනික් දිව්‍යාංගනාව තමන්ගේ ස්වාමි පුරුෂයාව මලින් සරසනවා. මෙහෙම මල් නෙලන දිව්‍යාංගනාවන් අතර එක දෙවඟනක් හදිසියේම දෙවියන් අතරින් චුත වුණා. ඇය සැවැත් නුවර එක කුලගෙදරක කාන්තාවකගේ කුසේ පිළිසිඳ ගත්තා. නිසි කල් කුසේ ගත කරලා මනුලොවට එළඹුණාට පස්සේ ජාතිස්මරණ ඥානයකුත් ලැබුණා. එයින් ඇය දැනගත්තා තමන් කලින් කොහෙද හිටියේ කියලා. මාලාභාරී දිව්‍ය පුත්‍රයාගේ බිරිඳ හැටියට හිටපු බව දැනගත්තා. එතන ඉඳලා ඇය යමක් කමක් තේරෙන වයසේ ඉඳලා හැම පින්කමක්ම කර කර ප්‍රාර්ථනා කළේ මගේ ස්වාමියා ළඟටම යන්න ලැබේවා. අවුරුදු 16ක් විතර වයසට එනකොට ඇගේ මව්පියෝ ඇය විවාහ කෙරෙව්වා. මේ කාලෙත් පින්කම් සඳහා යොමු වෙච්ච හිත අල්ප මාත්‍රයකින්වත් වෙනස් කරගත්තේ නැහැ. විවාහ ජීවිතෙන් පස්සෙත් බොහෝම පින්කම් කළා. නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේලාට දන් දුන්නා. සලාකබත් නිතර දුන්නා. වස් කාලෙට වස් වැසි බත වස් වසලා ඉන්න භික්ෂූන් වහන්සේලාට දම් පූජා කළා. ඒ කාලෙට දානශාලාවල් පිරිසිදු කරලා අසුන් පනවලා පැන් පෙරලා තියලා මේ හැම වතක්ම මේ තරුණ කාන්තාව ඉතාමත්ම උනන්දුවෙන් කරනවා. භික්ෂූන් වහන්සේලටත් දානශාලාවට වැඩියහම හරි පහසුයි. ඒ මනාව අසුන් පනවලා තියෙනවා. සුදුසු පරිදි ඇල්පැන් උණුපැන් සියල්ල සපයලා තියලා තියෙනවා. අසුන් ශාලාව පිරිසිදු කරලා තියෙනවා. දානි සකස් කරලා තියෙන භාජන ඒ හැම එකක්ම මනා පිළිවෙලට තියලා තියෙනවා.
දම් බෙදා ගැනීමේ කටයුත්තත් හරිම පහසුයි. ඉතින් ඒ නිසා සංඝයාගෙත් මේ තරුණිය පිළිබඳව විශේෂ කරුණාවක් තිබුණා. දම්පැන් අරගෙන ආපු බොහෝ අය තමන් අරගෙන ආපු දාන වස්තු ඇයටම දුන්න දුවේ මේ ටිකත් මනාව සකසලා පූජා කරන්න කියලා. ඒ හැමදාම පින්කම් කරලා ඉවර වෙලා ඇය සංඝයාට ඇහෙන්නම ප්‍රාර්ථනා කරනවා මම මේ කරගත්ත හැම පිනක්ම මගේ ස්වාමියා ළඟ ඉපදීම සඳහාම හේතු වේවා කියලා. හැමදාම කරන මේ ප්‍රාර්ථනාව නිසා ඇයට නමක් ලැබුණ පති පූජිකා කියලා. තමන්ගේ ස්වාමියා පුදන්නේ කියන අර්ථයක් තියෙන නමක් ලැබුණා. මේ කාලේ ඇයට දරුවෙක් පිළිසඳ ගත්තා. ඒ දරුවා බිහි වෙලා නැගිටලා ඇවිදින කාලෙ වෙනකොට තවත් දරු ගැබක් පිළිසඳ ගත්තා. ඒ දරුවත් නැගිටලා ඇවිදින කාලෙ වෙනකොට තවත් දරු ගැබක් පිළිසඳ ගත්තා. මේ විදිහට ඇය දරු 4 දෙනෙකුගේ අම්මා කෙනෙක් වුණා. එක දවසක් දානශාලාවේ වත් පිළිවෙත් කරලා සංඝයාට දන් දීලා හවස බණ අහලා ඒ රාත්‍රී අසනීප වුණා. ඒ අසනීප තත්වයේ උත්සන්න වෙලා එදා රාත්‍රියේම ඇය මරණයටපත් වුණා. මරණයටපත් වෙලා තමන් ප්‍රාර්ථනා කරපු විදිහට මාලාබාරී දිව්‍ය පුත්‍රයා ළඟම නින්දෙන් ඇහැරුණා වාගේ ආයෙත් ඉපදුණා. භික්ෂූන් වහන්සේලා පහුවදා දානශාලාවට වඩිනකොට දානශාලාවේ එදා තිබිච්ච පිළිවෙල මොකවත් නැහැ. දානශාලාව සකසලත් නැහැ. ඇමදලා අසුන් පනවලා පැම් පෙරලා ඒ හැම දෙයකම අඩුපාඩු තිබ්බා. ඒ නිසා ඇහුවා අද පති පූජිකාව නැතුව වද්ද කියලා. එතකොට අර මිනිස්සු සඳහන් කළා ස්වාමීනි මොනවා අහනවද? ඊයේ දානශාලාවේ වත ඉවර කරලා හවස බණත් අහලා රාත්‍රියේ ඇති වුණ අසනීපයක් නිසා ඇය මරණයටපත් වුණා. එහෙම සඳහන් කරාම තාම මාර්ගඵල ලැබලා නැති භික්ෂූන් වහන්සේලාගේ ඇස්වල කඳුළු එකතු වුණා කියලා සඳහන් කරනවා. ඒ තරම්ම ශ්‍රද්ධාවෙන් සංඝයාට උපස්ථාන කරපු නිසා. රහතන් වහන්සේලා සංවේග ඉපදෙව්වා කියලා සඳහන් කරනවා. මේ භික්ෂූන් වහන්සේලා එදා හවස බුදුරජාණන් වහන්සේට මේ කාරණාව මතක් කළා. මතක් කරලා ඇහුවා ස්වාමීනි අය හැමදාම මේ වත් පිළිවෙත් කරලා දන් දීලා බණ අහලා කරපු එකම ප්‍රාර්ථනාව තමයි තමන්ගේ ස්වාමියා ළඟ ඉපදෙන්න ලැබෙන්න කියලා. ස්වාමීනි ඇගේ ප්‍රාර්ථනාව මේ විදිහටම මුදුන්පත් වුණාද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ ප්‍රාර්ථනාව එසේම මුදුන්පත් කරගත්තා. නමුත් ඇය ස්වාමියා ගාව ඉපදිච්ච බවක් නෑනි ස්වාමීනි. ඒ වෙලාවේ සඳහන් කළා මහණෙනි ඇය ප්‍රාර්ථනා කළේ මේ මනුස්ස ලෝකෙ හිටපු ස්වාමියා ලැබෙන්න කියලා නෙමෙයි. ඇය මනුස්ස ලෝකෙට ආවේ යම් කෙනෙක් ළඟ ඉඳලාද ඔහු ළඟට මාපහු යන්න ඕනේ කියලායි ප්‍රාර්ථනා කළේ. ස්වාමීනි ඒ කවුද? කවුරු ළඟ ඉඳලා දාවේ? තව්තිසාවේ මාලාභාරී දිව්‍ය පුත්‍රයාගේ බිරිඳක් හැටියට තමයි ඇය හිටියේ. ඔවුන් සමග උයනේ මල් නෙලමින් ඉන්න අතරතුර තමයි ඇයි චුත වෙලා මේ සවැත් නුවර කුලගෙදර කාන්තාවගේ කුසේ පිළිසිඳ ගත්තේ. ජාති ස්මරණ ඥානයෙන් තමන් හිටියේ කොහෙද කියලා දැනගත්ත ඇය නැවත ප්‍රාර්ථනා කළේ මෙහෙයන්ට. ඒ ප්‍රාර්ථනාවට අනුව ඇය නැවතත් එහෙම ඉපදුණා. පින්නතුනි දිව්‍ය ලෝකේ දෙවිවරු ආයු කෙලවර වෙලා චුත වෙනකොට ඔය පංච පුබ්බ නිමිත්ත ආදී සූත්‍රවල සඳහන් කරනවා සමහර දෙවියෝ තමන්ගේ ආයුෂ ඉවර වෙලා කියන බව දන්නේවත් නැහැ.
නමුත් දැනගන්න නිමිති පහළ වෙලයි තියෙන්නේ. ඒ වුණාට සැප සම්පත් වැඩි නිසා තමන් චුත වෙන්න ළඟයි කියන කාරණාව තේරෙන්නේ නැහැ. ඒක ඉතින් දෙවියන්ට කොහොමද කියන කාරණාව කතා කරන්න අවශ්‍ය නැහැ මිනිස්සු වෙච්ච අපිට තේරෙන්නේ නැතිකොට. ආයුෂයෙන් පිරිහිලා බව අපිට කියාපාන සාධක කොච්චර අපි අතර තියෙනවද? අරගෙන ආපු ආයුෂයේ පිරිහුණා වුණාට අපේ කෙලෙස් සිත් වැඩුණා මිසක් එහි පාලනය වීමක් තිබුණේ නැහැ. එහෙනම් ඒ වගේ නම් අපිට දෙවියන්ට කොහොම සැප සම්පත් වෙන්නතුනි? මෙච්චරක් කියලා සීමාවක් සඳහන් කරන්න බෑ. මනුස්ස ලෝකයේ උතුම්ම සැපය භුක්ති විඳින කෙනෙක් තමයි සක්විති රජුරෝ කියන්නේ. සඳහන් කරනවා සක්විති රජුරුවන්ගේ සැපය උපමා කරන්න හිමාල පර්වතයත් එක්ක. භාග්‍යතුන් වහන්සේ කුඩා ගල් කැටයක් අරගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්නලා සඳහන් කරනවා මහණෙනි සක්විති සැපය මේ කුඩා ගල් කැටේ වගේ. දෙව්ලොව දෙව් සැපය අර හිමාල පර්වතය වගේ කියලා. එතකොට එහෙමනම් ඒ තරම් සැපයක් තියෙනකොට තමන්ට චුත වෙන්න නිමිති පහළ වෙලා කියලා හරියටම සිහියෙන් හිටියේ නැත්තම් තේරෙන්නේ නැහැ. ඒ නිසා චුත වෙනකම්ම දන්නේ නැහැ. සමහර අය නම් චුත වෙලා නිරේටම යනවා. සමහර අය මනුස්ස ලෝකයේ අපහු උපදිනවා. දෙවියන්ට චුත වීමේ නිමිති පහළ වුණාම සමහර දෙවියෝ නම් හරීම සතුටුයි. ඒ කියන්නේ මරණයට පත් වෙන නිසා සතුටුද? මරණයට පත් වෙන නිසා නෙමෙයි මේ සතුට. මැරුණට පස්සේ ඊට වඩා හොඳ තැනක උපදින බව දන්නවා. ඇයි දෙවියෙක් හැටියට කරගත්ත කුසල් ගොඩක් තියෙනවා. දෙව්ලොවට යන්න මනුලොවදි කරගත්ත මහා පින්කම් වලින් බොහොම ටිකයි ඒ දිව්‍යමය ජීවිතයේදී වියදම් වෙලා තියෙන්නේ. තව හුඟක් පින් තියෙනවා. ඒ නිසා දෙවියෙක් හැටියට කරගත්ත කුසලයයි මනුලව කරගෙන ඉතුරු වුණ කුසලයයි දෙකම එකතු වෙලා මීට වඩා උසස් දිව්‍ය තලයක උප්පදවන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා බොහෝම සතුටින් තමයි ඉන්නේ චුත වීමේ නිමිති පහළ වුණා. පින්නතුනි මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි මේ ලෝකේ කරගත යුතු අර්ථය හරියටම සම්පූර්ණ කරගත්තොත් අපි මෙහාට ආවේ මොකටද? අපි විසින් කළ යුත්තේ මොකද්ද? මොකද දැන් අපි සඳහන් කළානේ සමහර දෙවියෝ චුත වෙන්න ලෑස්ති වෙනකොට අඬනවා. සමහර අය සතුටු වෙනවා. සමහර අය චුත වෙන බව දන්නේම නැතුව චුත වෙලා යනවා. ඔකේ මැද්දේ ඉන්න පිරිස තමයි අඬන්නේ. නිමිති පහළ වෙලා බව දැනගෙන අඬනවා. එතකොට තාම නිමිති පහළ වෙලා නැති අන්‍ය දෙවියෝ ඇවිල්ලා අර හඬමින් ඉන්න දෙවියන්ව සනසනවා. පින්වත අඬන්න එපා. පින්තුනේ ඇඬුවා කියලා මරණයෙන් බේරෙන්න බෑනේ. මරණයෙන් බේරෙන්න පුළුවන් නම් අඬන්න පුළුවන්. ඇඬුවාම බේරෙනවා නම් ඉතින් අඬන්න තිබ්බා. නමුත් ඇඬුවා කියලා මරණයෙන් බේරෙන්න විදිහක් නැහැනේ. ආන් ඒ නිසා සඳහන් කරනවා පින්වත අඬන්න එපා. ඔබ මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. ඒ සුගතියට යන්න කියලා කියන්නේ මනුස්ස ලෝකෙට යන්න කියලා. දෙවියෝ සුගතියට එනවා කියලා මෙහෙ එනවා. මනුස්ස ලෝකෙට යන්න. ඒ මනුස්ස ලෝකේ හොයාගන්න තියෙන හොඳම දේ හොයන්න කියලා කියන්නේ. වටිනාම දේ හොයාගන්න කියලා. ඒ තමයි එහෙම් මෙහෙන් කලවම් වෙච්ච නැති භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ පිරිසිදු නිර්මල ධර්ම රත්නය හොයාගන්න කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා ඒ තුල මනාව පිහිටන්න. ඒ ධර්මය හොයාගෙන ධර්මයෙන් යමක්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ විදිහට ජීවිතය හදාගන්න. ශ්‍රද්ධාව ඇති කරගන්න. එහෙම කටයුතු කරලා ආයෙත්
අපි ගාවටම එන්න කියලා කියන්නේ. එතකොට මෙහෙට දෙවියෝ සුගතියට එනවා කියලා එනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම හොයාගෙන බණ අහනවා. ශ්‍රද්ධාව ඇති කරගන්නවා. පින්කම් කරගෙන ආපහු දෙවියන් අතරටම යනවා. එතකොට පින්නතුනේ අපිත් එහෙම ආපු අය අපි අතර කොච්චර ඇද්ද? එතකොට අපි ආවේ මොකටද කියන කාරණාව මම මුලින් සඳහන් කළේ ඒකයි. නිර්මල ධර්ම පර්යාප්තියට අනුව ජීවිතය ගොඩ නගලා බොහෝ කුසල් දහම් රැස් කරගෙන සිල් ගුණ ආරක්ෂා කරලා නැවත ආපු තැන් වලට යන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි අපේ කාර්යය. නමුත් ඒ කාර්යයේ යෙදෙන අය කොච්චරනම් අඩුද? සමාජයේ දිහා බලහම සුගතියට යන්න වැඩ කරනවට වඩා දුගතිගාමී වෙන්න උත්සාහ කරන අය තමයි අපි දකින්නේ. ඒකට හේතුව තමයි පින්නතුනේ පළවෙනි කාරණාව අපි ආවේ කොහේ ඉඳලාද මොකටද කියන එක දන්නේ නැතිකම. නොදැනගන්න හේතුව තමයි මැරිලා ඉපදිච්ච නිසා. මැරිලා ඉපදිච්ච නිසා මතක නැහැ. ඒ කාරණාව මතක් කරලා දෙන්න නම් සත්පුරුෂයෝ නැහැ. විශේෂයෙන් ධර්මයෙන් අපිට ඒ කරුණු කියනවා. දැනුත් අපි මේ දැනගන්නේ ධර්මයෙන්නේ. කොහේ ඉඳලාද ආවේ මොකටද ආවේ කියලා. ඒ නිසා ඒගොල්ලෝ පින්කම් කරලා ආපහු සුගතියේම ගිහිල්ලා උපදිනවා. එහෙනම් අපිත් උත්සාහ කරන්න ඕනේ අපි එන්න ඇත්තේ මොකක් කරන්නද? අපි එන්න ඇත්තේ කොහේ ඉඳලාද? මේ කරන්නේ ආපු කාර්යද කියන කාරණාව අපි හැමෝම හිතන්න ඕනේ. අර දිව්‍යාංගනාව දිව්‍ය පුත්‍රයා ළඟ නැවත උප්පත්තිය ලැබහම මේ දිව්‍ය පුත්‍රයා කියනවා දෙව්දුවනියනි සෑහෙන වෙලාවක් මම ඔබ දැක්කේ නෑ. කොහෙද ගියේ කියලා. ඒ සඳහන් කරනවා ස්වාමීනි මං දෙව්ලොවින් චුත වෙලා මනුලව ගිහිල්ලා ඉපදුනා කියලා. කොහෙද ඉපදුනේ? සවැත් නුවර කුල ගෙදරක ඉපදුනා. ඒ කාලේ විවාහ වුණාද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. කොච්චර කල්හි හිටියද? ඇය සඳහන් කරනවා මව් කුසේ සිටිය යුතු කාලේ මව් කුසේ හිටියා. ඉපදුනාට පස්සේ අවුරුදු 16ක් ආයුෂ ගෙවුනට පස්සේ මව්පියෝ මාව විවාහ කෙරෙව්වා. මං ඒ කාලේ බොහෝ පින්කම් කර ඔබ වහන්සේම ප්‍රාර්ථනා කළා. විවාහයෙන් පස්සේ මට දරුවෝ 4 දෙනෙක් ලැබුණා. මං දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක්. එක දවසක් සංඝ උපස්ථාන කරලා හැන්දෑවේ බණ අහලා රාත්‍රී අසනීප වෙලා මං හදිසියේ මැරුණා. මැරිච්ච ගමන්ම මගේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරවමින් මං ආයෙත් මගේ ස්වාමියා ළඟ ඉපදුනා. ඔබ වහන්සේ ළඟට ආවා කියලා සඳහන් කළා. ඒ වෙලාවේ දිව්‍ය පුත්‍රයා අහනවා දෙව්දුවනියනි ඒ කියන්නේ මනුස්ස ලෝකයේ ආයුෂ ඒ තරම්ම කෙටිද කියලා. දැන් ඇය මැරිලා උපදිනකොට මේ දෙවියෝ කොහෙද ඉන්නේ? අර දිව්‍යාංගනාව තාමත් මල් නෙලනවා. අනිත් දිව්‍යාංගනාව තාමත් ස්වාම පුරුෂයාව සරසනවා. එතකොට එහෙන් චුත වෙලා මෙහෙ ආපු කෙනා දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙකුත් වෙලා මැරිලා ගිහිල්ලා එහි උපදිනකොට තාමත් ඒගොල්ලෝ අර එදා කර කර හිටපු වැඩේමයි කරන්නේ. ඒකට හේතුව මේ තව්තිසාවෙනි මේ මාලාභාරී දිව්‍ය පුත්‍රයා ඉන්නේ. පින්නතුනි තව්තිසාවේ එක දවසකට අපේ අවුරුදු 100ක් ඕනේ. ඉතින් එතකොට අවුරුදු 100ක් ජීවත් නොවි මැරිලා යනවා කියන්නේ තව්තිසාවේ දවසක් ගෙවිලා නැහැනේ. ඒගොල්ලෝ ඒ පරණ වැඩේම තමයි තාම යෙදිලා ඉන්නේ. ඒ නිසා අහනවා දෙව්දුවනියනි මනුස්ස ලෝකෙ එච්චර අවශ්‍ය නැද්ද? අනේ නෑ ස්වාමීනි 100කටත් අඩුයි. දිව්‍ය පුත්‍රයා අහනවා මනුස්ස ලෝකෙ මිනිස්සු බොහෝම යහුසුලුව පින්කම් කරනවා ඇති නේද? අවශ්‍ය එච්චර කෙටි නිසා.
ඇයි කියනවා අනේ ස්වාමීනි මොනවා අහනවද? ඒ මිනිස්සුන්ගේ කල්පනාව හරියට ඒ මිනිස්සුන්ට අසංකේයයට අවශ්‍ය තියෙනවා වගේ. මැරෙනවා කියලා කල්පනාවක්වත් නැහැ. ඒ මිනිස්සුන්ගේ හිතේ ඒ මිනිස්සු අමරණීයයි කියලා. මැරෙන්නේ නැහැ කියලා කල්පනාව. ආයුෂ ඉවර වෙන්නේ නැහැ කියලා කල්පනාව. එහෙමයි වැඩ කරන්නේ කට්ටිය. කියන කාරණා දක්වලා ඒ සඳහන් කරනවා ස්වාමීනි ඒ මිනිස්සු හරියට ප්‍රාණඝාත කරනවා. හරියට හොරකම් කරනවා. වැරදි කාමසේවනයේ හරියට කරනවා. බොරු කියලා මිනිස්සු රවට්ටනවා හරියට. රාරක්කු බිබී කාලේ නාස්ති කරනවා ස්වාමීනි හරියට. පස් පවුම කරගන්නවා. දස අකුසල්ම කරගන්න. කුසලයෙන් පෝෂණය වෙනවට වඩා ඔවුන් අකුසලේම ජීවිතය පුරවනවා. ස්වාමීනී දේපොළ වෙනුවෙන් ඔවුන් හරියට ඇන කොටා ගන්නවා. ගහමරා ගන්නවා. ඇයි සඳහන් කරනවා ස්වාමීනී ශස්ත්‍රියෝ ශස්ත්‍රියෝ එක්ක වාද කරනවා සටන් කරනවා. බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයොත් එක්ක වාද කරගන්නවා. වෛශ්‍යෝ වෛශ්‍යොත් එක්ක ශුද්‍රයෝ ශුද්‍රයොත් එක්ක මේ ඇන කොටා ගන්නවා ගහමරා ගන්නවා. රජවරු රජවරුත් එක්කද සිටුවරු සිටුවරු එක්කද මැති ඇමතිවරුද මේ වාද කරගන්නවා ගහමරා ගන්නවා. ස්වාමීනී අම්මා පුතත් එක්ක රණ්ඩු වෙනවා. පුතා අම්මත් එක්ක රණ්ඩු වෙනවා. තාත්තා පුතා දුව එක්ක රණ්ඩු කරනවා. දරුවෝ තාත්තත් එක්ක රණ්ඩු කරනවා. ඉඩකඩම් වලට වතු පිටි වලට වෙනත් දේපොළ වලට සල්ලි මිල මුදල් වලට අයියයි නංගී ජීවිත කාලේ බොහෝ කාලයක් අමනාපින්ම ගෙවනවා. සහෝදරයෝ සහෝදරයෝ අමනාපයි. සහෝදරයෝ සහෝදරියෝ අමනාපයි. මේ හැම කෙනෙක්ම ඇයි මේ කලකෝලහල කරගන්න. ඇයි මේ වාද විවාද කරන්න. ඇයි මේ ඇනකොටා ගන්නේ. පංචකාම සම්පත්තින්දා. මනුස්ස ලෝකේ ඒ මිනිස්සු මේ විදිහට ඥාතිකං සහෝදරකං මව්පියකං මේ හැම එකක් මත් ඇරලා මේ පංචකාමය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරනවා. මේ ගාථාරත්නයත් සඳහන් කළා පින්නතුනි පුප්පානි හේව පචිනන්තං මල් කඩා රැස් කරන්නෙකු යම්සේ කටයුතු කරනවාද. මෙතන මල් කඩා රැස් කරන්නෙකු කියලා කියන්නේ මල් කඩලා මාල හදලා වෙළඳ පොළට අරන් ගිහිල්ලා මල් මාල විකුණන කෙනෙක්. ඔහුට මල් ගොඩාක් තිබුණොත් ලස්සන මල් මාල හදන්න පුළුවන්. නමුත් ඔහුට මල් ටිකක් තිබුණොත් හොඳ මල් මාලයක් නිර්මාණය කරන්න අපහසුයි. නමුත් සැලසුම් සහගත පුද්ගලයෝ ඉන්නවා. හොඳ බුද්ධියක් තියෙනවා. මේ මල්වත්තට ගියහම අතරමං වෙනවා. ඒ කියන්නේ මල්වත්තේ ඇවිදින්න හොයාගන්න බැරුව අතරමං වෙනව නෙමෙයි. හැම ගහකම මුල ඉඳලා අගටම මල් පිපිලා. එක මල් ගහක් ළඟ ඉඳලා අනික් ගස් දිහා බලනකොට මේ මල් ගහට වඩා අනික් ගස් වල මල් ලස්සනයි. ඒ ගහ ගාවට ගිහිල්ලා තව ගහක් දිහා බලහම ඒක ඊට වඩා ලස්සනයි. ඉතින් එතකොට කෝකෙන් මල් කඩන්නද කියලා හිතා ගන්න බැරුව යනවා. ඒකයි මේ අතරමං වෙනවා කියලා කිව්වේ. ඒක මනුස්ස ලෝකේ අපි කාටත් වෙන වැඩ. අපි ඇඳුම් තෝරගන්න ගියහම ගොඩාක් ඇඳුම් තියෙන තැනකට ගියහම මොන ඇඳුම ගන්නද කියලා හිතා ගන්න බැරුව යනවා. ඉතින් අර මාලිගාවල් වාගේ ඇඳුම් තියෙන තැන් ඇතුළට ගිහිල්ලා මේ ඇඳුම් තෝරලා අන්තිමට එළියට එනකොට
අපිටම පුදුම හිතෙනවා මම කීයටද ඇතුල් වුණේ? දැන් කීයද වෙලාව කියලා. මගේ කාලේ ගෙවිලා ගියා මමවත් දන්නේ නැහැ. නමුත් සමහර ලාවට ගත්ත ඇඳුමකුත් නැහැ. මොනවා හරි අරගෙන ගෙදර ගිහිල්ලා බලහම ඒකේ සෑහීමකුත් නැහැ. ඊට පස්සේ හිතෙනවා අර කලින් ගත්ත එක ගත්තනම් මීට වඩා හොඳයි වගේ කියලා. ඒ නිසා ආයෙ මාරු කරන්නත් එනවා. බිලකුත් ඉල්ලගෙන යනවා හොඳ නැති වුණොත් අය ගේන්නම් කියලා. මේ පැය ගාණක් නාස්ති කරලා. එතකොට අපිත් එතන අතරමං වෙලා. ඒ වාගේ තමයි අර මල්වත්තෙත් අතරමං වෙලා. එතකොට සැලසුම් සහිත කෙනා කලින් තීරණය කරනවා මොන වගේ මල්ද නෙලන්නේ, මොන જાතියේ මල්ද නෙලන්නේ, මොන වාගේ මාළද හදන්නේ. එනිසා උ සැලස්මක් හදනවා. ඊයේ රතු පාට මල් කැඩුවා. පෙරේදා නිල් පාට මල් කැඩුවා. පළමුදා සුදු පාට මල් කැඩුවා. එක්ක හෙට කලෝමීම මල් නෙලනවා. එහෙම නැත්නම් කහ පාට මල් විතරක් නෙලනවා. එහෙම සැලස්මක් තියෙන කෙනාට අනික් ගස් දිහා බල බල ලත වෙන්න උවමනා නැහැ. කහ පාට මල් තියෙන ගස් ගාවට විතරක් ඔහු යනවා. ඒ මල් ටික විතරක් නෙලාගෙන ඇවිල්ලා ඉක්මනට මාලා හදලා වෙළඳ පොළට ගෙනහිල්ලා විකුණලා හොඳ ආදායමක් ගන්නවා. නමුත් අර මල් ගස් ගානේ ඇවිදපු කෙනා දන්නේම නැතුව දවල් වෙලා කඳුළු පිරුණු මුහුණෙන් ආපහු එනවා ගෙදර. ඒ අතරමං වෙච්ච නිසා. පින්නතුනි මෙතන මේ උපමාවක් එහෙම පෙන්නවා. ඊළඟට ආයෙ පැහැදිලි කරනවා. ඒ කතා කරන මල්වත්ත තමයි ඔබත් මමත් ජීවත් වෙන මේ ලෝකේ. අපිට මල් නෙලන්න තියෙන ගස් ටික තමයි මේ පංචකාම සම්පත්. මල් කරුව තමයි මේ ඉපදිලා ඉන්න මිනිස්සු. ආන්ගේ මිනිස්සු ඇහැ පිනවන දේවල් දැක්කහම ඒ ඔස්සේම යනවා. කන පිනවන දේවල්, දිව පිනවන දේවල්, නාසය පිනවන, කය පිනවන මේ දේවල්. පින්නතුනි අපේ ජීවිතේ රස්තියාදු වෙලා තියෙන්නේ මේ කාරණා පහ ළඟ නෙමෙයිද කියලා හිතලා බලන්න. මේ පංච ඉන්ද්‍රියන් පිනවන්න තමයි මුළු ජීවිත කාලෙම ගත වෙලා තියෙන්නේ. එතන සැපක් තියනවද කියලා හිතලා බැලුවොත් ඒ තුල කිසිම සැපයක් නැහැ පින්නතුනි. නැත්තෙම නැහැ. සැපයක් නැත්තම් අපි ඒවට යන්නේ නැහනේ. ඒ වගේ තියෙනවා ස්වල්ප වූ සැපයක්. නමුත් මද වූ සැපයක් තියෙනවා. දීර්ඝ වූ දුකක් තියෙනවා. ස්වල්ප ආස්වාදයක්, දීර්ඝ දුකක් තියෙනවා. එනම් මේ පංචකාම සම්පත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මන අවබෝධයෙන්ම කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපට හරියට අකුසල් රැස් කරවනවා. අපේ ජීවිතේ හරියට රස්තියාදු කරවනවා. මැරෙනකම් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි මුලින් සඳහන් කළා මරණේ නිමිති මිනිස්සුන්ටත් පහළ වෙලයි තියෙන්නේ. ඒ වුණාට මං නිමිති පහළ වුණ කෙනෙක් බව නොදැනෙන්නේ මේ පංචකාමයේ තුල අන්ධ වෙච්ච නිසා. වත්කම් සහ කෙලෙස්කම්. මොනවද මේ වත්කම් කියලා කියන්නේ? වස්තුකාම. ඇස, කන, නාසය, දිව, ශරීරය. ඇසට අරමුණු වෙන රූප, කනට අරමුණු වෙන ශබ්ද, දිවට අරමුණු වෙන රස, නාසයට අරමුණු වෙන සුවඳ, ශරීරයට පහස. මේ තමයි වස්තුකාම. ක්ලේශකාම කියලා කියන්නේ එතකොට මේ ඇහෙන් දකින දේවල්, කනෙන් අහන දේවල්, මේ ආදි වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ දේවල් සම්බන්ධයෙන් අපේ හිත තදින් බැඳෙනවා. ඒ බැඳුනට පස්සේ අපිට ඒ දේවල්ම හොයන්න හිතෙනවා. ඒක තමයි ක්ලේශකාම කියලා කිව්වේ. යම් තැනක රසවත් ආහාරයක් අනුභව කළා නම්
එදා ඉඳලා එතෙන්ටම යන්න උත්සාහ කරනවා. ඒ තැනම හොයනවා. යම් තැනකින් ලස්සන රූප දකිනවනම් හැමදාම එතෙන්ට යන්න හිතෙනවා ඒ ලස්සන රූප බලන්න. මේ ආදි වශයෙන් අපේ හිත තදින් ඇලිලා ව්‍යාසත්ත මනසං නරං මිනිස්සුන්ගේ මනස බොහෝම තදින් ඇලෙනවා මේ පංචකාමයේ. එතකොට වත්කම් කෙලෙස්කම් කියලා සඳහන් කළේ. මේ කාම සම්පත් ඔස්සේ ඇලිලා කාලේ නිකාම්ම නාස්ති වෙලා ගිහිල්ලා. අපිට තේරෙන්නේ වයස ගිහිල්ලා බව. නමුත් දැන් වයස හුඟක් ගෙවිලා මෙලව අතහැරලා යන්න කාලේ ලං වෙලා. නමුත් අතහැරලා යනකොට ගෙනියන්න හම්බ කරගත්ත දෙයක් නැහැ. හම්බ කරගත්ත හැම දෙයක්ම මේ මහ පොළොව උඩ දාලා යන ඒවා තමයි හම්බ කරලා තියෙන්නේ. ගෙනියන දෙයක් නැහැ. අනිත් එක තමයි පින්නතුනි මම සඳහන් කළානේ මද වූ ආස්වාදයක් මේකේ තියෙන්නේ කියලා. මේ කාම සම්පත් වල තියෙන්නේ ස්වල්ප වූ ආස්වාදයක්. මේ ස්වල්ප වූ ආස්වාදය නිසා අපි කොයිතරම් දුක් විඳිනවද කියලා හිතලා බලන්න. යම් කෙනෙකුගේ ජීවිතයකට අලුතෙන් යමක් එකතු වෙනවා කියලා කියන්නේ හැම වෙලාවෙම කරදරයක්. අපිට හිතෙන්නේ සැපතක් කියලා. ඊටාම කෙටි මනුස්ස ජීවිතේ සිහියෙන් ප්‍රඥාවෙන් ගත කරන්න බැරි වුණොත් නිරයම තමයි නතර වෙන්නේ. සතර අපාය ඊටාමත්ම භයානකයි. අති දීර්ඝ කාලීන ආයුෂය. සමහර තැන්වල සඳහන් කරනවා പ്രേත ලෝකවල ඉපදිලා කොච්චර කල් ගත වුණාද කියලා. මේ මහ පොළොව ගව්වක් තරම් වැඩෙනකන් ඔහු പ്രേතාත්මයෙන් නිදහස් වෙලා නැහැ. පිළිතුරු මහ පොළොව ගව්වක් වැඩෙනකන් කියලා කියහම මේ මහ පොළොව වැඩෙන බවක් අපිට ජීවිත කාලෙම තේරුණාද? අපිට එහෙම එකක් තේරුන්නේ නැහැ. එහෙනම් ගව්වක් කියලා කියන්නේ සතපොම් දෙකකටත් වැඩි ප්‍රමාණයක්. ඉතින් ඒතකොට මහ පොළොව සතපොම් දෙකකටත් වැඩි ප්‍රමාණයක් උඩට වැඩෙනකන් പ്രേත ලෝකෙක හිටියා කියහම අවුරුදු කෝටි කීයක් ඉන්නේ නැද්ද? නමුත් මේ ජීවිතේ දැන් නැති වුණොත් අපිට එවන් പ്രേත ලෝකෙක ගිහිලා ඉපදෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ආන් ඒ තරම් මහා පුදුම දිවි අනතුරක් අපිට තියෙනවා. ඒක ගැන නොහිතා අපි කරන දේවල්. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ. මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මොකද මේ කාම සම්පත් වල තදින් ඇලිලා හින්දා. ස්වල්ප වූ සැපය මහ ලොකු සැපයක් කියලා දැනෙන්නේ. අරගෙන ඇවිල්ලා තියෙන කරදරය. ආන් ඒකින්ද මේ කෙටි ජීවිතේ නිකන් නාස්ති කරන්න හොඳ නෑ පින්නතුනි. ලැබුණේ වටිනා ජීවිතය අපි දන්නවා මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා. බුද්ධාන්තරයක ලැබිච්ච ජීවිතේ තවත් දුර්ලභම ජීවිතයක්. අපිට එවන් අවස්ථාවක් ලැබුණේ පෙරපින නිසා සතර අපායෙන් ගොඩට යන්න. සුගතියෙන් සුගතියට යන්න පාර හදාගන්න. සංසාරයෙන් එතර වෙන්න දොර විවෘත කරගෙන තැනට යන්න. නමුත් අපි ඒක නොකර කාලේ නාස්ති කරනවා. හිතන්නකෝ මහා ගයක් හදනවා කෙනෙක්. මාලිගාවක් වගේ ගයක් හදනවා. හිතලා බලන්නකෝ ඒ ගේ සුද්ධ පවිත්‍ර කරන්න කොච්චර කාලේ නාස්ති කරන්න ඕනේද කියලා. හදන්න කොච්චර කල් ගියාද? දැන් ඒක අතු ගන්නම වරුවක් විතර යනවා. ඒ ටික කරලා ඇඳුම් පැළඳුම් ටික සෝදලා තියලා ඇඳන් පුටු කොට්ට මෙට්ටවල තියෙන දූවිලි ටික පිහලා තියලා දවසේ උයලා පිහලා ඉවරෙච්චාම දවස් ඉවරයි. පිනක් දහමක් කරන්න කාලයක් තිබුණේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මම එක උදාහරණයක් මතක් කළේ. පුළුවන් තරම් සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. අපිට ජීවත් වෙන්න යම් ප්‍රමාණයක නිවසක් තිබ්බහම ඒක ප්‍රමාණවත්. මොකද අපි මෙහි ආවේ මහා ගෙවල් හද ඉන්න නෙමෙයි. ආපහු කුසල් කරගෙන යන්න. එහෙම කල්පනා කරගත්තාම
හැම එකක්ම මනාව සැලසුම් කරගත්තාම ජීවිතය හරි අපූරුවට සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට මෙලවත් සම්පූර්ණයි පරලෝට අවශ්‍ය දීත් සම්පූර්ණයි. ආපු තැනට ආපහු යන්න බොහෝ දේවල් කරගන්න පුළුවන්. වස්තුව රැස්වෙන්ඩ ඒත් එක රැස්වෙන්නේ ස්වල්ප වූ ආස්වාදයක් මහත් දුක. හිතන්නකො පිඩතුන අපි වාහනයක් ගෙනාව කියලා. ජීවිතයේ මෙතෙක් නොතිබිච්ච කරදර ගොඩක් නෙමේද ගෙදරට ගෙනල්ලතිය. පෙරුම් පුරල්ල මුදල් එකතු කරලා භාගයක් ගෙවල තව ආයතනයකට කොටසක් ණය වෙලා ජීවිතයට ලොකු වගකීමකුත් අරගෙන ඇයි මාසින් මාසිටික ගෙව්වේ නැත්තන් ඊළඟට වාහනය ගෙනියනවා. එතකොට ගෙනත් තියෙන කරදර ගොඩ දැන් ඒක දාන්න ගයක් වෙනම හදන්න ඕනේ. වෙනදා රෑට බල්ලෙක් බිරුව අපි හරි නිදහසේ නිදාගත්තා. දැන් එහෙම බෑ දැන් එළියට එන්න ඕනේ. වාහනේ දිහා බලන්න ඕනේ. පොඩි ළමයි සෙල්ලම් කරනකොට වෙනද බැලුවේ නෑ. දැන් වාහනේ තියෙන තැනට ළමයි යනකොට බලන්න ඕනේ මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ සූරන්න පුළුවන්. ගහන්න පුළුවන්. ඒතර මේක හොදන්න කාලයක් ඕනේ. පිහින්න කාලයක් ඕනේ. වෙනම හොදන තැන් වලට ගෙනහිල්ලා දවස් ගණන් රස්ති ආදු වෙන්න ඕනේ. මිල මුදල් වියදම් කරන්න ඕනේ. දැන් අර වාහනේ නැති කාලේ තිබිච්ච නැති කරදර මහ විශාල ප්‍රමාණයක් ගෙදර ඇවිල්ලා. ඒ වාගේ කල්පනා කරලා බලහම මේ අලුතින් එකතු වුණ හුඟක් දේවල් සැපක් නෙමේ දුකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. නමුත් පංචකාමයේ බැඳිලා නිසා ඒක දුකයි කියලා තේරුනේ නැහැ. මේ කරුණ පැහැදිලි කරන්න ජාතක කතා ගණනාවක් දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ. එයින් එක අපූර්ව කාරණාවක් තියෙනවා මුදුලක්කන ජාතක කතාවේ. තාම කෙටියෙන් මතක් කරලා අපි ධර්ම දේශනා විවර කරමු. හිමාලයේ ඉන්න ඍෂිවරයෙක් වස් කාලේ ගමට එනවා. රජ්ජුරුවන්ගේ උයනේ ඇවිල්ලා නතර වෙච්චාම රජ්ජුරුව බොහෝම හොඳින් අපෝපස්ථාන කරනවා. හරිම සිල්වත්. රජ්ජුරුවන්ට එක කාලෙක යුද්ධයකට යන්න සිද්ධ වෙනවා. තමන්ගේ දේවියට කතා කරලා කියනවා තාපසතුමාගේ අපෝපස්ථාන ටික ඔබේ අතින්ම කරන්න ඕනේ කියලා. ඇයි ඒක බොහෝම සතුටින් බාර අරගෙන තමන්ගේ අතින්ම දානේ හදලා තාපසතුමාට දන් දෙනවා. දැසිදස්සු හදන ආහාර දෙන්නේ නැහැ. එක දවසක් ඇය දානේ හදලා නාගෙන සර්වාභරණයෙන් සැරසිලා මාලිගාවේ තාපසතුමා බලාපොරොත්තු වී යහනක සැතපීලා හිටියා. ආවොහම දානේ පිළිගන්න. මාලිගාවේ ඉදිරිපස දොරගලුව අහලා තිබුණ නිසා තාපසතුමත් අහසින්ම ආවේ ඇරලා තිබුණ ජනෙල් කවුළුව ළඟට. ඉතින් තාපසතුමාගේ රළු සිවුර හුළඟට යන සද්දය ඇහිලා ඒ හදිසියෙම නැගිට්ටා. නගින්නකොට තාපසතුමා කවුළුව ළඟට වෙල්ලා. හදිසියෙම නැගිටිනකොට ඇඳගෙන ඉඳපු ඇඳුම් ටික ගැලවිලා වැටුණා. දුහුල් ඇඳුමක් ඇඳගෙන හිටියේ. ස්ත්‍රී ශරීර ලක්ෂණ දැක්කා. රාගසිතක් ඉපදුනා. දේවිය ඉදිරියෙන් දොර කවුළු විවෘත කළා. දානෙත් පිළිගැන්නුවා. දානෙ ටික අරගෙන ගිහිල්ලා තමන්ගේ කුටියේ තිබ්බා. වැළඳුවේ නෑ. එහෙම්මම යහනට නැගලා ඉඳගත්තා. දැන් අර දැකපු ස්ත්‍රී ලක්ෂණත් එක්ක දැන් රාගසිත හිත සම්පූර්ණ ආක්‍රමණය කරලා. රජ්ජුරුවත් යුද්ධ ඉවර කරලා ආවා. දේවියගෙන් ඇහුවා දන් දුන්නද? ස්වාමීනි දැන් දින ගණනක් වැඩි නෑ. එහෙනම් ගිහින් බලලා එන්නම් කියහම ආරාමයේ අතුගාලවත් නැහැ. හොඳටම වැහැරිලා ගිහිල්ලා. ඒ දවස් ගානකින් වළඳලා නැහැ. ස්වාමීනි අසනීපද? සඳහන් කළ අසනීපයක් තියෙනවා. මොකද්ද? ඔබේ බිසව නිසා තමයි අසනීපේ හැදුනේ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? මට ඇය ඕනේ කියලා සඳහන් කළා. රජුරු කිව්වා ඕක එච්චර දෙයක්ද? ඔච්චර කල්පනා කරන්න දෙයක් තියනවද ඕක ගැන? කියලා තාපසතුමත් එක් කරගෙන ගිහිල්ලා දේවිය සර්වාභරණයෙන් සරසලා අලුත් ඇඳුම් අන්දවලා තාපසතුමාට පාවා දුන්නා. දේවියට සඳහන් කළා
ඔබේ ආනුභාවයෙන් මේ තාපසතුමාගේ සීලයේ කොහොම හරි රකින්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබ කටයුතු කරන්න කියලා කිව්වා. හා හොඳයි. දැන් ඇය තාපසතුමත් එක්ක යනවා. සෑහෙන දුර ගිහිල්ලා කියනවා ස්වාමීන් දැන් අපිට ඉන්න ගෙයක් නැහනේ. දැන් මෙච්චර කල් තාපසතුමාට ගෙවල් හදන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ගිහින් රජුරවන්ට කියලා ගෙයක් ඉල්ල ගන්න කිව්වා. ආයෙ ආවා. රජුරවන්ට ගියහම සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන වැසිකිළියක් වගේ චූටි ගෙයක් දුන්නා. ගිහිල්ලා බලහම මේක හරිය අපිරිසිදුයි. දේවිය කියනවා මට නම් ඕකට එන්න බෑ. දැන් මේක අතු ගහන්න ඕනේ. හොදන්න ඕනේ. රජුරවන්ගෙන් උපකරණ ඉල්ලගෙන එන්න. ඒ ටිකත් අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඒ ටිකත් දීලා ආයෙ ගියහම කියනවා ස්වාමීනි මට යහනක් ඕනේ. ආයෙ ගියා ඇඳක් ගේන්න. මට නාන්න වතුර ගේන්න ඕනේ. ආයෙ ගියා වතුර ගේන්න. මේ ආදී දැන් තාපසතුමාට කරදර ගොඩයි. මේ ඔක්කොම කරනවා කරදරයක් කියලා හිතන්නේ. මොකද කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. අන්තිමට දෙන්න ඒක යහනට ගොඩ වුණා නිදාගන්න. ආන් ඒ වෙලාවේ දේවිය අර දිග රැවුලෙන් අල්ලලා රැවුල කපලා නෑනේ තාපසවරයා. ඔබ කවුද කියලා දන්නවද කියලා ඇහුවා. කියලා අහලා ඇදලා බිම දැම්මා. එවලේ තමයි මතක් වුණේ මම සසරින් එතර වෙන්න බවුන් වඩන තවුසෙක් කියලා. ඒ වෙලාවෙම නැගිටලා දේවියත් එක්ක රජුරු ගාවට ගිහිලා මහරජ ඔබේ දේවිය ඔබම තියාගන්න. නැවත වතාවක් නැති වුණ ධ්‍යානෙ දියුණු කරලා හිමාලයට වැඩලා මරණින් පස්සේ බඹලොව ඉපදුනා. නොතිබ්බ කරදර කොච්චර මේ ආසාව නිසා එකතු වුණාද? ආන් ඒ නිසා පංචකාමයේ සෑහීමකට පත් වෙන්නේ නැහැ කවදාවත්. සඳහන් කළා ආන් ඒ නිසා මේ කාම සම්පත් වලට වසඟ වුණොත් ඔහු සතර අපාය උරුම කරගන්න කෙනෙක් වෙනවා. කරදර ගොඩක උරුමකාරයෙක් වෙනවා. ඒ නිසා සැහැල්ලු ජීවිතයකින් කුසල් දහම් රැස් කරගෙන ජීවිතය පෝෂණය කරලා සසරින් එතර යන්න මේ මනුස්ස ජීවිතයේ හැම කෙනෙකුටම බොහොම වටිනවා පින්නතනේ. ඒක තේරුම් අරගත්ත ඥානවන්තයෙක් විතරයි තමන්ගේ ජීවිතයට හොඳ සාධාරණයක් කරගන්නේ.